තිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔව් පටන් ගන්න. එහෙමයි ස්වාමින් වහන්සේ දැනට 50 දෙනෙක් මේකට සහභාගී වෙලා ඉන්නවා. 12 දෙනෙක් ඉන්නවා අලුතෙන්ම සහභාගී වෙච්ච අයත්. මම අද දිනට ලිඛිත ප්‍රශ්න 7ක් ලැබිලා තියෙනවා. අශෝක මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කියවන්න. පළවෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව ලෙස ආනාපාන සතිය වඩන්නෙමි. වසර ගණනාවක් තිස්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සතිය වඩන්නෙමි. මාස 2කට පෙර කම්පන චංචන සිතුවිලි පිළිබඳව ඔබ වහන්සේට ඉදිරිපත් කොට උපදෙස් ලබා ගත්ෙමි. ඒ අනුව මාගේ වර්තමාන අත්දැකීම් මෙසේය. පර්යංකයට එනවත් සමගම හුස්ම රැල්ල සියුම් වේ. කය නොදැනී යයි. බොහෝ සිතුවිලි ආවද ඒ පිළිබඳව විශේෂ මතකයක් නැත. බොහෝ වේලාවක් සිත පවතින්නේ සිතුවිලි ඔස්සේම සතිය පවත්වාගෙන වුවද එම සිතුවිලි මොනවාද යන්න විශේෂ මතකයක් නැත. මෙසේ සතිය පිහිටමින් ඉන්න අතර ආශ්වාසයේ අග සහ ප්‍රශ්වාසයේ අග දෙසට සතිය කිහිපවරක් ඉබේ පිහිටුවමින් සිත කුඩා කාලයකදී සමාධිගත වේ. මේ ආකාරයට පැයකුත් විනාඩි 20ක් පමණ දිනපතාම පර්යංකේ සතිය පිහිටුවමි. තව දුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ විදිහට හිතවිලි තියෙන වෙලාවේ ආනාපාන බලනවා වගේ සක්මනේදිත් ඒ වගේම එදිනදා වැඩ කරනකොටත් අපි යොදාගත්ත එල්ල කරගත් අරමුණු තියේදී විවිධ අරමුණු ඇවිල්ලා හරස් කපනවා. අන්නේ හැම වෙලාවකදීම සතිය සඳහා යා යුතු මූල කර්මස්ථානේ දන්නවනම් අපිට මරණ මොහොතේදී වුණත් පටලවිලක් වෙන්න තු ඉන්න පුළුවන්. ඒ නිසා යන්න ඕනේ නෑ. ආනාපානට යන්න ඕනේ නෑ. පරියංකේදී සද්ද වේදනා හිතවිලි ආවොත් යා යුත්තේ ආනාපානට කියලා දැනුම විතරයි මෙතෙන්දී යෝගාවචරයේ ගැලවුම් මාර්ගෙ වෙන්නේ. සක්මනේදිත් මේක උත්සාහ කරලා බලන්න. එදිනදා ජීවිතේ කටයුතු කරන බලන්න. මේ වගේ වල්මත් වීමක් හිත පිට යෑමක් සීන පෙනීමක් වෙනකොට තමන්ගේ හිතේ විශ්වාසයක් තියනවාද කියලා මෙන්න මෙතන තමයි ආරසා කියන තැන. ඒක හරියට අපි ගත ඉන්නකොට නැගිල්ල හදිස්සියවත් ගින්නකට ලක් වුණොත් ඒකේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කොහෙද කියලා දන්නවනම් ඒක ලොකු දෙයක්. ඒක සාමාන්‍ය ගොඩනැගිල්ල හයර් කරන ඕනම කෙනෙක් අපිට කියලා දෙනවා. එන්නේ වගේ භාවනාදී කියලා දෙන්නේ හදිස්සි අනතුරක් ආවොත් අපිට ආරක්ෂක තැන රැස්වීම ස්ථානයේ කොතනද පිවටල් පොයින්ට් එක කොහෙද කියලා දන්නවනම් ඒක දැන් මේකෙදී හොඳට කියවෙනවා මේ පරියංකේ සම්බන්ධව. ඒ විදිහට සක්මනේ එදින්දා කටයුතු සියල්ලේම දැකලා වාර්තා කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මීට පෙර නිස්සරණ වනයේ නේවාසික භාවනා වැඩවලට සහභාගී වී ඇත. මීට මාස 2කට පමණ පෙර මා නිවසේදී ආනාපාන සති භාවනාව කරන විට ලැබුණු අත්දැකීමක් වාර්තා කරමි. පර්යංකයේ හිඳගෙන කයට සිටගෙන ආශ්වාස හා ප්‍රශ්වාස හුස්ම රැලි දෙස බලමින් භාවනා කළෙමි. ටික වේලාවකින් ඊතා දීප්තිමත් ආලෝකයකින් මුළු ප්‍රදේශයම පිරී ගිය අතර මා සිටින බවට හෝ වෙනත් කිසිදු සංඥාවක් නොවිය. එහෙත් ආශ්වාස ප්‍රශ්වාස ඈතින් සිදුවන්නට විය. කිසිම සංඥාවකින් තොරව දීප්තිමත් ආලෝකයක් තුල ටික වේලාවක් ගත විය. පර්යංකයෙන් මිදෙන තුරුම මේ ආකාරයටම විය. ඉන්පසු අද වනතුරු එවැනි අත්දැකීමක් නොලැබුණි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. ඒක බලාපොරොත්තු වෙලා ඉඳත් ඒකයි නොලැබීම පිළිබඳ මතක් කරන්නේ. ඒ නිසා අපි ලැබෙන අත්දැකීමක් එනකොටම අපි ඒකට මනාපමනාප පහල කරගන්නවා. ඒ අනුව අපේක්ෂාවල් පහල කරගන්නවා. ඉතින් අපේක්ෂාවල් පහල කරගත්තොත් අපේක්ෂාව සුන් වෙනවා. ඒ තමයි කාම ලෝකය කියලා කියන්නේ. ඒ නිසා අපි භාවනා විදිහට ඒ වගේ ඒවා එනවා. ආවට ඒ අපේක්ෂාවල් පහල කරගන්න නැතුව යන්නේකට කියනවා බලාපොරොත්තුවක් නැතුව එහෙම නැත්නම් කියනවා නම් අපේක්ෂාවකින් තොරව මේ කටයුතු කරනවා. ඒක තමයි ආධ්‍යාත්මික ජීවිතයේ පරමාර්ථවල සහ එදිනදා ජීවිතයේ පරමාර්ථවල ඇති වෙනස.
එදිනා ජීවිතේ හැම වැඩක්ම කරන්නේ මොකද්දෝ යටිකූට්ටු අදහසක් තියාගෙන. බුදුජානනාංශයේ දේශනා කර තියෙනවා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා කියලා. මොකක් හරි අර්ථයක් ඇති වැඩක් තමයි එදිනා ජීවිතේ කරන්නේ. මෙතන අර්ථය කියලා අර්ථ ශාස්ත්‍රය සල්ලි. භාවනා කරනකොට එහෙම කන්නේ ඔය අත්දැකීම වැරදි එකක් වේවා හොඳ එකක් වේවා. ඒක මේ ගමන් කරව පසු මාර්ගයේ 70 කණුවක් විතරයි. ඒ වගේව නතර වෙලා අපි 70 කණුවට වැඳ ඉන්නේ නැහැ. ඒතකොට ගමන් නතර වෙනවා. ඒ නිසා එනවනම් එයි යනවනම් යයි. ඒකෙදී හිතේ තියාගන්න වැදගත් පණිවිඩයක් නම් නැවත නැවත එනවා. පණිවිඩය වැදගත් නැත්නම් අදාළ නැත්නම් ඔය වගේ තමයි ඒව යනවා යන්නේ. ඒ නිසා ඊව පිටිපස්සේ අපේක්ෂා කරන්නේ නැතුව ගියේ පාර හරි කියලා හිතාගෙන විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව. මම දැන් මෙතන කියා සිතමින් ඉඳගත්ෙමි. බඩ පිම්බෙන බව, හැකිලෙන බව දැනුණා. පිම්බෙන විට තද බවක් හා හැකිලෙන විට සැහැල්ලු බවක් දැනුණා. එම චලන අතර හිස් අවකාශයක් ඇති බව දැනුණා. එය ක්‍රමයෙන් විශාල වූ අතර මෙම කම්පන චංචල දුරස් වන බව දැනුණා. එය ඊටමත් සියුම් වී නැති විය. වේදනා ශබ්ද පැමිණ නැති වෙයි. ඉන් කරදරයක් නැත. සිතුවිලි පැමිණ නැති වෙයි. මේ සියල්ල හිස් අවකාශය තුල රඟමින් ඇතිව නැතිව යන සැටිත් අවකාශයට ඒවායින් හානියක් නැති බවත් පෙනෙමි. මුළු කයම පැද්දෙන අයුරු, ඇඹරී යන අයුරු වරින් වර වැටහි. විටක කයේ සීමාවන් නොදැනී යයි. නැවත සියුම් ලෙස දැනෙන්නට පටන් ගනී. විටක නලියන ස්වභාවයක් ඇති වෙයි. ඇතිව නැතිව යන පුංචි චලන ගොඩක් පමණක් බව දැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුව ලැබේවා. ගාල්ලෙන්. මේක ඇත්තටම ප්‍රශ්න කර විදියට නෙවෙයි ලියවිලා තියෙන ප්‍රකාශයක් විදියටයි මේ විදියට අපි අරමුණ කියලා ගත්තනම් යම් කිසි දෙයක් අරමුණක් කියලා කියන්නේම පැවැත්මක් ස්ථිර භාවයක්. දැන් ඒ අරමුණේ වෙනස් වෙන බව පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක හුඟව දෙනේ ප්‍රශ්නයක් කරගන්නවා මේ සතිය ඇති කරගන්න කුඤ්ඤර ගත්ත අරමුණ වෙනස් වෙනවයි කියලා. මේකේලා මේ ලියන කෙනා එහෙම කරගන්නේ නැහැ. ඒක වෙනස් වෙන්න පුළුවන් කම්පන චංචල බාටපත් වෙන්න පුළුවන් ඇති වෙන්න නැති වෙන්න බාටපත් වෙන්න පුළුවන් කියලා අර ස්ථිරව කරගත්ත අනෙක් කාම ලෝකයෙන් කරගන්න අඩේට ගත්ත අරමුණත් වෙනස් වෙනකොට වෙනස් වීමට පිළිගන්නේ නැති භාවනාවට සමත භාවනාව කියනවා. අරමුණටම බැහැගෙන මේ ධානාගත වෙලා අර්පණාවට බැඳිනවා. විපස්සනාදි කරන්නේ සත්‍ය ඇති කරන්න හේතු වෙච්ච අරමුණම අනිච්චානුපස්සනාවේ දුක්ඛානුපස්සනාව අනිච්චානුපස්සනාව බලන එක වෙනස් වීම බලන. එතකොට ඒක වෙනස් වෙලා පේනවා. බලන කෙනාගේ බලන හැටියෙන් තමයි ඉතින් අරමුණ වෙනස් වෙනවද නැද්ද කියලා බලන්නේ. ඉතින් මේ ලියන එක නම් බොහෝ විට අර විපස්සනා පැත්තට බරව අනිච්ච සංඥාවෙන් ලියලා තියෙනවා. ඉතින් ওই විදිහටම දිගට කරගෙන යන්න කියන එක තමයි මං වගේ කෙනෙක් දෙන උපදේශය. ඒ නිසා වෙනස් වීමට ඉඩ තියාගෙන යන ගමන්ට අනිච්චානුපස්සනාව අනිච්ච සංඥාවෙන් භාවනා කරනවා කියනවා. වෙනස් වීමට විරුද්ධව පෙළපාලි අනේකට කියනවා නිච්ච සංඥාව කියලා. ඉතින් මේක හොඳ අනිච්ච සංඥාවට හොඳ වාර්තාවක් දිගට භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය. තිසුමි විමල රත්න 4 වසර ගාල්ල. පර්යංක භාවනාව. මම ඉඳ ගන්නකොට ඉඳගත්තා කියලා හිතුවා. මගේ ඇඟට සුළඟ වැදුනා. ඒ ආපු පැත්තේ ඇඟට වැඩි සීතලක් දැනි අනිත් පැත්තට අඩු සීතලක් දැනුණා. ඒ සීතල මුළු ඇඟේ පැත්තටම විදුලියක් වගේ විහිදිලා ගියා. ඒ ගිය පාරවල් වල මට දැඩි සීතලක් දැනුණා. නොගිය තැන්වල ටිකක් උණුසුමක් දැනුණා. ඒ විදුලි එළිය ගිය පාරවල් වලින් මාව වෙවුලන්න ගත්තා. වෙවුලුව තැන් එන්නම හිරි වැටෙන්න ගත්තා. ටික වේලාවකට පස්සේ ඒ හිරි වැටීම ගල් වෙච්ච අයිස් කුට්ටියක් දිය වෙනවා වගේ නැති වෙලා ගියා. ඊට පස්සේ මම භාවනාව නතර කරා. ප්‍රශ්නේ අවසానයි සෝන. ඔය හතරේ පන්තියේ ළමයෙකුට උනත් පේනවා මේ කයට හුලඟක් වදිනකොට කයේ උණුසුමයි හුලගේ උණුසුමයි අතර වෙනසක් තියෙනවා. සමාවන නම් වදින හුලඟේ
උෂ්ණත්වයේ කයට හා සමාන ඒ හුලඟ දැනෙන්නෙත් නැහැ අපිට ඇත්තටම. දැනෙන්නේ මේ හැප්පෙන මේ පොට්ටබ්බේ නැත්තම් උණුසුම් සිසිලතේ වෙනසෙන්. ඉතින් ඒකෙදී මේ පුතාට නැත්තම් මේ ලියන කෙනාට තේරෙයි දන්නේ මේ වැඩි සීතලයි අඩු සීතලයි දෙකේ එකට අපි කැමති එකට අපි කැමති නැහැ. මේකේ පස්සට ලියාගෙන යනකොට තේරෙනවා ඒ වැඩි සීතලට අකමැති බව නිසා ඇඟ නිකන් විදුලි සැරයක් වගේ ගිහිල්ලා හිරි වැටලා අයිස් කුට්ටියක් වගේ බවටපත් වෙනවා. හැබැයි අර දිගට නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක මේ වයසේ ළමයෙකුට හොඳ භාවනාවක හොඳ මේ අත්දැකීමක් තියෙන බව කියන ලකුණක්. ඊට පස්සේ තේරෙනවා අයිස් කුට්ටිය ආයෙදී වෙලා යනවා. ඒ වගේ මේ වදින හුළඟේ තියෙන නුසුම සිසිලස දෙකෙන් කෝකටද මනාප කෝකටද අමනාප කියලා නිකන් ලියුම කියවගෙන ඉන්නකොට බලන්න පුළුවන්. මේ ලියන කෙනාම අනිත් දවසේ ඒකත් ඇතුල් කරන්න පුළුවන් නම් පයට මොනවාරි පෑගෙනකොට ඒ පෑගෙන දේ තද ගතිය මෙලෙක් ගතිය අනුව මේක හොඳයි මේක නරකයි කියලා හිතනවා. උණගක් වදිනකොටත් උණුසුම සිසිලස අනුව මේක හොඳයි මේක නරකයි කියලා හිතනවා. ආන්නේ ඇඟට ඇවිල්ලා වදිනකොටම Tamanට මතුවෙන මනාපමනාප කියලා කියනවා. හොඳ නරක එහෙම නැත්නම් විඳින දේ බලන්න පුළුවන් නම් අපිට තේරෙනවා කිසිම දෙයක් ලෝකේ සිදු වෙන්නේ නැහැ මනාපමනාප දෙක නැති. සිදුවෙන හැම දෙයකටම අපි අතරේ බලන කෙනා අතර තියෙන මනාපමනාපයක් අන්න එකත් දක්නාසුලව භාවනා කරන්න කියලා කියත හැකි වාර්තාව බොහොම අගේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රාස්වාසය ක්‍රමයෙන් ඇතුළට නැඹුරු වේ. ඇතුළත ලතාවකට සිදුවන කලබල නැති කම්පන චංචල ඇත. නිසල මුහුදක රැලි වගේය. निराமிස සුඛයක් ඇති වී වගේය. බොහෝ විටක ඇති වූ විගස නැතිව යන ලොකු රැලි දෙකකි. දිග විරාමයකට පසු නැවත සිදුවේ. මෙම චක්‍රය දිගටම කෙරීගෙන යයි. සිතුවිලි මෙතනට එයි. මුල මැද අග දක්වන තුරුම රැඳී සිටී. නමුත් ගෝචර භූමියට කිසිම හානියක් කරන්නේ නැත. නොයෙකුත් ශබ්ද ඇසේ. කෙලගිලේ. ඒවා ගෝචර භූමියට නොපැමිණේ. පපු කුහරේ පුම්බාගෙන යන හුස්මකි. ගෝචර භූමිය නොසෙල්වේ. සමහර විටකදී විදුලි සෝපායනයකින් පහළ තට්ටුවට එන විට මෙන් දැනීමක් ඇතිවේ. සක්මන. පාද හබල් ගාන විදියට වැඩ කරනවා බලා සිටිනවා. ඊළඟට සිතුවිලි වලට යයි. නැවත හබල් ගායි. මේ විදියට මාරුවෙන් මාරුවට සිදුවේ. වටපිටාවේ වෙනත් අරමුණු තිබුණත් බලපෑමක් නැත. එදිනෙදා කටයුතු. එදිනෙදා වැඩවලදී වැඩ සහ සිතුවිලි අතර මාරු වෙමින් සිදුවේ. කමඨහන් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. පරියංකේදී අර මුහුදේ රැලි වගේ උපමාවක් දීලා තියෙනවා. ඒකෙදී සර්වචන් වහන්සේ පෙන්වන මුහුදේ මතු පිට තමයි වාරැලි ඇති වෙන්නේ. යටම තට්ටුවේ මුහුදේ විශාල මත්ස්‍යෝ නිසා ජීසුලි නගිනවා. මැද මුහුදේ කවදාකවත් මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපිට කරදරකම් කටළු ඕන නම් මතු පිටට එන්නේ. එතකොට හැමදාම රැලි. නැත්නම් අඩියටම යන්න. එතකොට තිමිර පිංගිල මහා පිංගිල ආදී සත්‍යයන්ගේ ගමන නිසා බාධා තියෙනවා. කරදර නැතුව ඉන්න ඕන නම් මැදට වෙලා ඉන්න. ඉතින් අපි මේ මතු පිටට ඇවිල්ලා රැලි නගනවා කියලා චෝදනා කර ඉන්නවා. ඉතින් ඒක මේ භාවනාව දිහා නැත්නම් මුළු සමස්තය දිහා මුලැමැදාක දන්න කෙනාට තේරෙනවා. අපි හරි ආසයි මේ කරදර තියෙන තැන් වලට ඇවිල්ලා කරදරයි කිය ඉන්නේ. හැබැයි අර වේග ස්ථානේ එහෙම තියෙනවා. ඒක ලියවෙනවා සක්මන් කරගෙන ඉන්නකොට ඒ තමයිගේ ගෝචර භූමියට අජ්ජත්වයට බාධා වෙන්නේ නැහැ කියලා. අපි උදාහරණයක් ගත්තොත් සද්ද ඇහෙන වෙලාවේදී සක්මන් නතර වෙන්නේ නැහැ. සක්මනේ කරන වෙලාවේදී සද්ද නතර වෙන්නේත් නැහැ. සක්මනේ සද්දයි දෙකේම තියෙනවා. අපිට උන සද්ද තැන ඉඳලා සක්මන බලන්න පුළුවන්. සක්මන තැන ඉඳලා සද්ද බලන්න පුළුවන්. උන්න විදිහට එක එක තැන් මාරු කරන්න පුළුවන්කම තමයි විපස්සනාවේ තියෙන හුරු බුහුටිකම කියන්නේ. සද්දවල ඉඳලා සක්මන බැලුවත්, සක්මනේ ඉඳලා සද්ද බැලුවත්
ඒකේ කිසි දෝෂයක් නැහැ. හරියට අපි චන්ද්‍රිකාවක් පිටට යවලා චන්ද්‍රිකාවට ගිහිල්ලා ලෝකෙ දිහා බලනවා. නැත්තම් මෙහි ඉඳලා චන්ද්‍රිකාව දිහා බලනවා වගේ ඒ පිළිමිබු දෙකම රිෆ්ලෙක්ෂන් දෙකම හරි වටිනවා. ඒක විතරයි බුදුරජාණන් අපිට පෙන්ලා දීලා තියෙන්නේ. අපේම පිළිමිබුවක් කරන් දීලා ඕනනම් පිළිමිබුවේ ඉඳලා මම එදියා බලන්න. නැත්නම් මට පිළිමිබුව බලන්න පුළුවන්. අන්න ඒ වගේ කැමති නම් සක්මන කැමති හිතවිල්ලක ඉන්න පුළුවන්. ආන්නේ මේ ගතිය ඕන තැනක ඉන්න පුළුවන්. එතකොට දිගටම මම ගෝචරජ්‍යත්‍ය කැඩිලා නැහැ කියන ගතිය ඇති කරගත්ත කෙනෙක් බැලුවොත් අපි ඉපදිච්ච දවසේ ඉඳලම ඔක තිබිලා තියෙනවා. අපි එක වැඩ ආරන්නේ නැති කමයි ප්‍රශ්න තියෙන්නේ. අපි වැඩ ආරන් තියෙන්නේ මේ අරමුණේ ඉන්න වෙලාවේ සතිය ඉන්න අරමුණේම ඉන්න ඕනේ කියන අර සම්ප්‍රදාන කුල සමාධිමත් සමාධියට බර විනිශ්චය. ඒක තමයි භාවනාව කියන්නේ. සතිමත් වෙනකොට කියනවා බාහිර කරදරයක් ආවත් බලන්න සක්මන කෙරෙනවා. පරියන්කේජිත් සද්දයක් ඇහෙනකොට හුස්ම ගන්න එක කෙරෙනවා. ආන්නේ ඒ ටික බලන්න ඉන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් සතිය කොයි වෙලාවකවත් කැඩිලා නැහැ. අබ්බුරුවට චෝදනා නැගුවට. හැබැයි එහෙම චෝදනා නගන්න නැතුව එතෙන්ද ගිහිලා ප්‍රකාශයක් කරන ගොඩක්කල් සතිය වඩන්න. වඩපු කෙනාට තේරෙනවා කිසිම මොහොතක සතිය වැඩිලා නැහැ. කැඩිලා නැහැ. අපි නානා හේතු කියා කැඩුනා කියලා කලබල වුණාට එහෙම දෙයක් ඇත්තේ නැහැ. නිසා ඉස්සරහට යන්න අපිට තවත් ඒ සත්‍ය ආරස්සාව දෙවේලේ අපිට අරසාව ලැබලා දෙන බව තේරෙනකොට තේනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. අපි සති ධර්මයේ අරසා කරනවා නම් සති ධර්මයේ අපිට දෙවේලේ අරසාව සලසලා දෙනවා. ඒ විශ්වාසය තමයි එන්නේ වැඩෙන්නේ. තව තවත් ඒ විශ්වාසය වැඩිවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එවෙනි ප්‍රශ්නය. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේදී සහ සක්මන් භාවනාවේදී මූල කර්මස්ථානයන් සැහැල්ලු වූාට පසු දැනෙන්නා වූ ධාතු ලක්ෂණයන් සහ වේදනාවන් දැනෙන විට උදාහරණයක් ලෙස මේ පඨවි ස්වභාවයක්, තේජෝ ස්වභාවයක්, මේ වේදනාවක්, සංඥාවක් ලෙස තමාම සිතින් කියා ගැනීමක් සිදුවේ. ප්‍රායෝගිකව ඒ කම්පන චංචන වේදනා දැනෙන අතරතුරේ මේ ආකාරයට සිතෙන් විශ්ලේෂණයක් සිදුවේ. ඒ අතරේ ඒ සියල්ලගේම ඇතිවීම නැතිවීමද දකි. ඉන්පසු වේදනාත් කයේ ඇතිවෙන්නා වූ චංචන කම්පන සමනය වූාට පසු පැමිණෙන සිතුවිලි කෙරෙහිද තමන්ට තමාම සිතින් කතා කිරීමක් සිදුවේ. උදාහරණයක් ලෙස සිතුවිල්ලක් පැමිණි පසු විසිරුණු සිතක්. අතීතයේ සිදුවීමක සංඥාවක්. එම අතීත සිදුවීමත් වෙලා අවසාන වී ඇත. දැන් හටගත් මේ සංඥාවද නැති වී යන දෙයක් යන්න සිතින් සිතේ. ඒ තමන් තනියෙන්ම කතා කිරීමක් වැනිය. ගරු ස්වාමීන් වහන්සේ, මේ ගැටලු කිහිපය විසඳා ගත යුතු ඇත. කායානුපස්සනාව හා වේදනානුපස්සනාව ඉහත ආකාරයට චිත්තානුපස්සනාවට සාපේක්ෂව ලබා ගන්නා වූ අත්දැකීම් තම සිත සමග කතා කරමින් අධ්‍යයනය සිදු කිරීම බොහෝ අඩුය. එහිදී වන්නේ කායික චලනයන් සහ ලබන වේදනාවන් පිළිබඳ සිහිය යොමු කර එහි ඇතිවීම නැතිවීම දෙස බලා සිටීම පමණි. නමුත් චිත්තානුපස්සනාවේදී සහ ධම්මානුපස්සනාවේදී ලබන සෑම අත්දැකීමක්ම තම සිත සමග කතා කරමින් අධ්‍යයනය සිදුවේ. මෙසේ ලබන අත්දැකීම් පිළිබඳ තමන්ගේ සිත සමග කතා කිරීමෙන් අධ්‍යයනය කිරීම නිවැරදිද? දෙවෙනි ප්‍රශ්නය. පර්යංක භාවනාවේදී හුස්ම සැහැල්ලු වූාට පසු දැනෙන ධාතු ස්වභාවයන් සහ සක්මන සැහැල්ලුවෙන් පසු කයේ දැනෙන ධාතු ස්වභාවයන් හොඳින් දැනෙන්නේ උදරයේ ආශ්‍රිත පමණි. එහි ඇතිවීම නැතිවීම බලා හිඳි. කායානුපස්සනාව නිවැරදිව සම්පූර්ණ වීමට නම් මුළු ශරීරයේම ධාතු ස්වභාවයන් දැනී ශරීරයේම බිඳී යාමක් ගොස් අනිත්‍ය දැකිය යුතුයද? නැතිනම් කායානුපස්සනාව සම්පූර්ණ වීමට උදරයේ දැනෙන හැකිලීම තදවීම පමණක් ප්‍රමාණවත්ද? ඊතා කාරුණිකව මාහට මේ කරුණ පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මදුෂිකා ආරච්චිගේ මෙල්බර්න්. පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් තේරුම් ගනිද කියන්න බෑ. ඒ දෙන දේවල් විශ්ලේෂණය කරන්න යන්න එපා. ඒක මෝඩකමක්. විශ්ලේෂණය වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කායනුපසනාව කරනකොට අනෙක් දේවල් කරන්න යන්න එපා. කෙරෙනවා. කෙරෙන එක හොඳයි. ඉතින් මේ විදිහට මේක තමන් විශ්ින් කරනවා සහ භාවනාදීන් කරනවා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන සහ මේ චින්තාමය ඥාන කියලා කියන මේ දෙක හුඟක් අමාරු ඔය වගේ කෙනෙකුට අල්ලන්න. ඒක නාඩ හිතෙන්නේ මේ කරන දේ දෙකම එකක් වගේ කියලා. ප්‍රශ්න දෙකම ඇවිල්ලා තියෙන එකම ප්‍රභවයකින්. ඒ නිසා භාවනා කරගෙන යන වෙලාවේදී හිතන්න ඇනලයිස් කරන්න යන්න එපා. හැබැයි ඇනලයිස් වුණාට විරුද්ධ වෙන්නත් එපා. කායනුපස්සනාව කරද්දී වෙන දේවල් හිතන්න යන්න එපා. හැබැයි උණයි කියලා විරුද්ධ වෙන්න යන්නත් එපා. ඉතින් ඒක මට කියන්න නම් පුළුවන් දන්නේ නැහැ තේරුම් ගනීද කියලා. ඒ ඔක්කොම එන්නේ එකම ශක්ති ප්‍රභවයකින්. පඨවි කිව්වත් ආපෝ තේජෝ වායෝ චිත්තානුපස්සන ඔක්කොම ඉන්නේ එකම ශක්ති ප්‍රභවයක. අපි දෙන නම විතර වෙනස් වෙන්නේ. ඒ නිසා ඔක්කොම එකයි කියලා නම් වණන් දෙන්න යන්නේ නැතුව බලාගෙන ඉන්න වෙන මොනක්වත් කියනවා නම් ඇනලයිස් කරන්න යන්න එපා. හිත ඇනලයිස් කරාට විරුද්ධ වෙන්නත් එපා. ඒක තේරෙන්නේ නැත්නම් අහන්න මම ආයෙසරයක් විස්තර කරන්නම්. කියන්න නම් මට පුළුවන්. මට තේරෙනවා තේරුම් ගන්න පුළුවන් හේතු බැරිද කියන එක මට සැකයක් තියෙනවා. මේ උත්සාහ කරලා බලන්න භාවනා කරන්න කල්පනා කරන්න නෙවෙයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ කමඨහන් වාර්තාව පර්යංක භාවනාව පිළිබඳවයි. ආනාපාන සතිය මාගේ සිත බොහෝ දුරට මෙල්ල කොට ඇතැයි මට සිතේ. පෙරට වඩා කාලයක් පර්යංකයේ ගත කිරීමට හැකිය. ඉක්මනින් සියුම් නොදැනීම යාමක් සිදුවේ. සිත පිට යන බව ඊටා ඉක්මනින් දැනේ. සමහර අවස්ථාවල ඒ පිටට ගිය සිතුවිලි දෙස උවමනාවෙන් බලා සිටිමි. එම සිතුවිලි වල ගත යුතු දෙයක් නැති බව දැනී නැවතත් හුස්ම දෙස බලා සිටිමි. සමහර අවස්ථාවල අතේ ඇඟිල්ලක් කැඩී ඉවත් වන බවක්ද උරහිස වෙන් වී යන බවක්ද දැනේ. මේ සියලු දෑ සිදු වුවත් හුස්මට රැඳ වූ සිත නොකැඩී ගෙන යාමක් කරගත හැකිය. එය මාහට හොඳින් දැනේ. පර්යංකයෙන් නැගිට ගිය විට සතියෙන් එදිනෙදා වැඩ කරන්නට උත්සාහයක් ගනිමි. මේ සෑම දෙයකදීම ඔබ වහන්සේගේ උපදෙස් මට ඉතා වටී. ඒ වගේම මා වටා සිටින කල්යාණ මිතුරු මිතුරියන්ද මේ ගමනට අත්වැලකි. ස්වාමීන් වහන්සේ තව දුරටත් සතිය දියුණු කර ගැනීමට කැමැතියි. අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි. චන්ද්‍රානි වීරතුංග. මේ ගමනක් යන ගමන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඔය වැඩේ වෙනවා. ඒ නිසා ඔය සතිය පිළිබඳව සාධරගතිය යුක්තව ඔය දිනදා ජීවිතය ගත කරනකොට අපිට විවිධ අපහසුතා දුෂ්කරතා මතුවෙනවා. ඒ හැම එකකින්ම සතිය දියුණුවක්, චුණු භාවයක්, මහත් භාවයක් ඇති වෙනවා. සර්වඥාන්සේ දේශනා කරන්නේ සම්බාධේ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ. මතුවෙන හැම සම්බාධකයක්ම බාධකයක්ම තුල අවකාශයක් තියෙනවා. ගමන් පෙතක් තියෙනවා. දොරක් විවෘත වෙනවා. ඉතින් ඒක බලන්ඩ සතිය ඉස්සර කරගෙන යන්න. හැබැයි සතියෙන් නෙවෙයි දොර විවෘත වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ සම්පජඤ්ඤේ. සතියේ ඒ සම්පජඤ්ඤයට ඉඩ ආරම්භ දෙනවා. හරියට රටක සාමය රටේ ආර්ථික වර්ධනයට ඉඩ ආරම්භ දෙනවා වගේ. සාමය නැතු මොකක්වත් කරන්න බෑනේ. ඉතින් අපි සතිය පුළුවන් තරම් පවත්වාගෙන යන සාමය පවත්වාගෙන යන. එතකොට ඒ කිරණ දේවල් කෙරේ ඒකට ඉක්මන් වෙන්න එපා. ස්මාර්ට් වෙන්න හදන්න නැතුව ওই කල්යාණ මිත්‍ය ඇතුරෙන්ම ඔම දිගට කරන්න. බොහොම ඉවසීමෙන් කටයුතු කරනකොට ඒ සතියේ වර්ධනය, විවිධාංගීකරණය, සම්පජඤ්ඤයට නැත්තම් සිහි නුවණට උසස් වීම ඒක ධර්මානුකූලව සිදු වෙනවා. අපිට කරන්න තියෙන එකට අවශ්‍ය කරන හේතු සම්පාදනය, අඩුම කැඩුම සම්පාදනයයි අපි කරන්නේ. නිතරම සතියෙන් ගත කරන එකයි. එතකොට ওই කියන වර්ධනයේ සහ සම්පජඤ්ඤයට ඥාණයට දොර ඇරීම සිද්ධ වෙයි කිය ළඟදීම උනන්දුවෙන් විශ්වාසයෙන් ඉදිරියට යන්න එච්චරයි කියන්නේ. 8 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව
සක්මන සිදු කරන විට වම් සහ දකුණු පාය පොළවේ ගැටෙන දැනීමට සිත යොමු කර සක්මන සිදු කරමි. විනාඩි 5ක 10ක කාලයක් ඇතුළත මුළු කය පුරා ප්‍රබෝධයක් ඇතිවේ. මේ දිනවල කාර්යාලයේ කටයුතු වලට අදාළ සිතුවිලි බොහෝමයක් හටගනී. ඔබ වහන්සේ මාහට දුන් උපදෙස් අනුව සිත පයේ දැනෙන ස්පර්ශයට යොමු නොවි පැමිණෙන සිතුවිලි ඔස්සේ නොගෙන එය නැවතත් පයට යන ක්‍රියාවලිය නිරීක්ෂණය කළෙමි. දිය ඇල්ලක ජල කඳ ඉහළට පහළට ඇදෙනාක් මෙන් කිසිම ආයාසයකින් තොරව නැවතත් පයේ දැනෙන ස්පර්ශයට හෝ ශරීරයේ පුරා දැනෙන ප්‍රබෝධයට සිත යොමු වේ. දැන් බොහෝ විට පැමිණෙන සිතුවිලි කරදරයක් ලෙස නොගෙන එහි අවසානය වෙනතෙක් බලා සිටිමි. එවිට එම සිතුවිලි වලින් හටගන්නා පීඩාව දරතය හොඳින් දැනේ. එනමුත් අවසානයේදී ශරීරයේ ඇති ප්‍රබෝධමත් ගතියටත් පයේ දැනෙන ස්පර්ශයටත් සිත යොමු වේ. සක්මන දිනපතා සිදු කරමි. එදිනෙදා කටයුතු සතියෙන් කිරීමට උත්සාහ කරමි. එනමුත් පර්යංක භාවනාවට වඩා සක්මනට වැඩි කැමැත්තක් ඇත. පැය එකහමාරක කාලයක් වුවද සක්මන සිදු කළ හැක. ඔබ වහන්සේ මාහට නිතිපතා දෙන උපදෙස් ප්‍රතිචාරවලට බොහෝම පිං. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔය කියන්නේ උපදේශ දැනට ලැබීමේ පවතින නිසා ඔය දිගට කරගෙන යන එකයි තියෙන්නේ. වාර්තා කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන් කියලා අමතර තොරතුරක් අලුත් කෙඩියා කිරීමක් කරන දෙයක් නැහැ. ඔය ඇති වෙලා තියෙන උනන්දුව තියෙන වෙලාවේ නිතිපතා දහිතෙන් දිගට කරගෙන යන්න කියලා එක තමයි කියන්නේ. අපි යනවා 9 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම මැයි මාසයේ මීත්‍රිගල ආරණ්‍යයේ නැවතී දින කිහිපයක් පුහුණුව ලැබුවෙමි. නැවත ගෙදර පැමිණි පසු ඒ ලැබුණු කමඨහන් සහ මූලික උපදෙස් අනුව භාවනා පුහුණු කරෙමි. මට ලැබුණු මූලික උපදේශ උනේ මම දැන් මෙතන ඉන්නවා යන බව වෙනෙහි කිරීම සහ මම දැන් මෙතන ඉන්න බවට දැනෙන සියලු කරුණු සටහන් කර ගැනීමයි. මුලදී ඒ වෙත මහත් ආයාසයක් දැරීම නිසා හිසේ අමාරු සහ මූණේ අමාරුකම් පැන නැගුණා. නමුත් දැන් පහසුවෙන් මම දැන් මෙතන ඉන්නවා යන මූලික දේ මට බලා ගන්න පුළුවන්. මගේ අත් වදින තැන්ම ගේ කකුල් එකට හරහාට තියෙන හැටි, වේදනාවල්, උණුසුම ගැටෙන හැටි හැම දෙයක්ම මට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වෙත හිත හදාගෙන ඉන්න විට ගොඩක් දුරට අත් දෙක එකට වදින තැන තමයි ගොඩක් දැනෙන්නේ. එළියෙන් ඇසෙන ශබ්දවලට හිත ගියත් ඒ මොහොතේම නැවත මූලික ඉරියව්වට ගන්න පුළුවන්. නැවත සිතුවිලි වලින් බාධාවක් ආවත් මූලික අරමුණට නැවත ගන්න පුළුවන්. මෙහිදී සමහර වෙලාවට සිතුවිලි ආපු ගමන් සිතුවිල්ලක් ආවා බව දැනෙනවා. නමුත් සමහර වෙලාවට ටික වේලාවක් ඒ සිතුවිල්ල ඔස්සේ ගිහින් නැවත තමයි දැනෙන්නේ මම දැන් මෙතන නැහැ කියලා. එහිදී නැවත මූලික අරමුණට එනකොට නැවත අත් දෙක හෝ පාදයේ තද ගතියක් තියෙන තැනකින් හිත අල්ලාගෙන නැවත මම මෙතන ඉන්නවා කියන තැනට එන්නේ. මූලික අරමුණ මම දැන් මෙතන ඉන්නවා කියන එකෙහි හොඳට පට්ටල් වුණාට පස්සේ මනස උඩුකයට අරගෙන ආවත්, මුහුණු දෙසට අරගෙන ආවත්, නාසය වෙතට අරගෙන ආවත් කවදාවත් ආනාපාන සතියක්, හුස්ම වැටීමක් පිටවීමක් හෝ බඩ පිම්බීමක් හැකිලීමක් දැනෙන්නේ නැහැ. නමුත් මම දැන් මෙතන ඉන්නවා යන්න සඳහා ඇඟේ උණුසුම මුළු ඇඟම එක තද ගතියක් හෝ ඒ ආකාරයෙන් දැනෙනවා. ටික වේලාවක් යද්දී උකුලේ හෝ කකුලේ වේදනාවක් දැනුණු විට මූලික අරමුණ එය බවට පත් කරගන්නවා. එම වේදනාව දිහාම බලාගෙන ඉන්නකොට ඒ වේදනාව මගේ දෙයක් නොව මම සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් දුරින් තියෙන දෙයක් දිහා බලාගෙන ඉන්න ආකාරයෙන් ඉන්න පුළුවන්. මේ ආකාරයෙන් උපරිම පැය භාගයක් ඉන්න පුළුවන්.
YouTube ඔස්සේ ඔබ වහන්සේගේ කමඨහන් නරඹමින් ඒ ආකාරයෙන් පුහුණු වෙමි. අතිපූජනීය ස්වාමින් වහන්සේ මා කුමක් කළ යුත්තේ මට කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා. මුලින් මතක් කරා වගේ අර මම දැන් මෙතන කියන එකම තමයි මතක් කරන්න තියෙන්නේ. අපි ඒක බැලුවත් උත්සාහයෙන් අපි ඒක නොබලා හිටියත් අපි ඒක උත්සාහයක් නැතුව බැලුවත් මම දැන් මෙතන තමයි ඉන්නේ. ඉතින් ඔය තියෙන එක බලන්න යනකොට එච්චර අමාරු වෙන්නේ මේක මේ හිත ප්‍රතික්ෂේප කරන නිසා. නමුත් පහු වෙනකොට තේරෙනවා බැලුවත් නොබැලුවත් ආයතෙන් බැලුවත් ඉබේ බැලුණත් මම මෙතන තමයි තියෙන්නේ. ඒ නිසා ඒකම කමටහන කරගෙන ඔය මේ පණ ඇති කයක මේ මම දැන් මෙතන කියන එක කවදාකවත් නැති වෙලාවක් නැහැ. මම දැන් මෙතනින් පිට ඉන්නවා නම් හිත තියෙන අපාය කියලා හිතා ගන්න. ඒ නිසා මම දැන් මෙතන තියෙන හැම වෙලාවෙම නිවනේ තියෙනවා කියලා හිතාගෙන නැත්නම් කයේ හිත තියෙන තාක්කල් නිවනේ හිත තියෙන්නේ. සතියේ හිත තියෙන්නේ කියලා වැටි මේ වරද ගන්නමින් තමොත් ඒ තියෙන දේ දිහා බලා සිටීම කරන්න. දැන් ඔය සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙන්නේ. ඒකමයි නිවන් මාර්ගය, ඒකමයි සරල පාර කියලා හිතාගෙන නැත්නම් විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඕක දිහා බැලුවත් නැතත් ඕක තමයි තියෙන්නේ. ඒ නිසා ඕක බලනවායි කියලා විශේෂ වෙහෙසක් එන්න විදියක් නැහැ. නමුත් ඒක කියන්න පුළුවන් ඉන්නේ ටිකක් කල් උත්සාහ කරලා හරිය කෙනාට විතරයි. මේ රචනයේ තියෙන අයම හරිය බවට ලකුණු. ඒ නිසා මම දැන් මෙතන කියන එකම ඉදිරියෙන් තියාගෙන වෙනදාට වැඩි වෙලා චිත්තක්ෂණ ගානක් එහි ගතකරනද උත්සාහකරනද කියන එක කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ මට ලැබී තියෙන ප්‍රශ්න සියල්ල අවසන්.